හොඳ ආයෝජනයක් සිදු කරලා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න නම් හොඳ ස්ථාවර සමාගමක් තෝරගෙන ඒකේ ආයෝජනය කරන්න වෙනවා. හොඳ ස්ථාවර සමාගමක් තෝරගන්න නම් අපිට සමාගමේ වාර්ෂික වාර්තාවන් හරියට කියව ගන්න වෙනවා. වාර්ෂික වාර්තාවක බලන්න ඕනේ කොටස් තුනක් තමයි ඉන්කම් ස්ටේට්මන්ට් එක, බැලන්ස් ෂීට් එක සහ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක. මම කලින් වීඩියෝ එකේදී ඉන්කම් ස්ටේට්මන්ට් එක ගැන කතා කළා. ඒ වීඩියෝ එකත් බැලුවේ නැත්නම් බලන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ එකෙන් අපේ බැලන්ස් ෂීට් එක කියවන්නේ කොහොමද කියලා බලමු. බැලන්ස් ෂීට් එක ගැන ඔයා මුලින්ම දැනගන්න ඕන දේ තමයි ඉන්කම් ස්ටේට්මන්ට් එක වගේ ඔයා මේක ඇනුවල් රිපෝට් එකක්. එහෙම නැත්නම් වාර්ෂික වාර්තාවක තියෙන එකක්ම කියවන එක සුදුසු වෙන්නේ නැහැ. මොකද අපි ඉන්කම් ස්ටේට්මන්ට් එකක් කියවන එකෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් කාලයක් තුළ සිදු වුණු ගනුදෙනු වල සාරාංශයක් බලාගන්න එක. නමුත් බැලන්ස් ෂීට් එකකින් අපි එහෙම කිසියම් කාලයක් තුළ සිදු වෙලා තියෙන වෙනස්කම් මොනවද කියන එක නෙවෙයි අපිට බලා ගන්න ඕනේ. අපිට දැනගන්න ඕනේ මේ වෙනකොට සමාගමේ වත්කම් සහ වගකීම්, එහෙම නැත්නම් ඇසෙට්ස් සහ ලයබිලිටීස් මොන විදියටද තියෙන්නේ කියන එක බලා ගන්න. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ සමාගමේ අලුත්ම වාර්තාව. සමාගමේ අලුත්ම වාර්තාව වාර්ෂික වාර්තාවක් නම් අපි බලන්න ඕනේ ඒක. සමාගමේ අලුත්ම වාර්තාව ක්වාටර්ලි රිපෝට් එකක් නම්, එහෙම නැත්නම් කාර්තුමේ වාර්තාවක් නම් අපි බලන්න ඕනේ ඒක මිසක් වාර්ෂික වාර්තාවේ තියෙන බැලන්ස් ෂීට් එක නෙමෙයි. මොකද අපිට ඕනේ මේ වෙනකොට සමාගමේ වත්කම් සහ වගකීම්, එහෙම නැත්නම් ඇසෙට්ස් සහ ලයබිලිටීස් තියෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් ඒක නිසා අපි සමාගම නිකුත් කරලා තියෙන වාර්ෂික හෝ කාර්තුමේ වාර්තාව වලින් අලුත්ම වාර්තාව දිහා තමයි බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ බැලන්ස් ෂීට් එකක් කියන්නේ කියලා. බැලන්ස් කියන වචනෙන් කියවෙනවා වගේම මෙතන තියෙන්නේ බැලන්ස් කිරිල්ල. එතකොට මොනවද බැලන්ස් කරන්නේ? අපි මේ තරාදියේ දෙපැත්තට මොනවද දාන්නේ? මේ තරාදියේ වම් පැත්තට අපි ඇසෙට්ස්, එහෙම නැත්නම් වත්කම් ටික දැම්මොත් තරාදියේ අනිත් පැත්තට දාන්න තියෙන්නේ ලයබිලිටීස්. එහෙම නැත්නම් වගකීම් ටික සහ ඉක්විටි එක. ඒ කියන්නේ කොටස් මුදල්. සමාගම කොටස් නිකුත් කරනවා. අපි ඒ කොටස් ගන්නවා. අපිට නිකම් මේ කොටස් දෙන්නේ නෑනේ. අපි සල්ලි දීලා ඒව ගන්න ඕනේ. අන්න එතකොට අපිට කොටස් ලැබෙනවා. සමාගමට සල්ලි ලැබෙනවා. අන්න ඒ සල්ලි ටික තමයි මෙන්න මේ ඉක්විටි කියලා කියන්නේ. දැන් මේ සමාගමේ නම් මුළු ඇසෙට්ස් ප්‍රමාණයත් ලයබිලිටීස් සහ ඉක්විටි එක තරාදියට දාලා බැලන්ස් කළාම එන්නේ මේ විදියට. ඉන්කම් ස්ටේට්මන්ට් එකක් වගේම මේකෙදිත් ඔයාලා බලන්න ඕනේ මේ දක්වලා තියෙන සංඛ්‍යා තියෙන්නේ කිසියම් සංඛ්‍යාවක ගුණාකාරයක් විදියටද කියලා. ඒ කියන්නේ මේ නම්බර් වලින් කියලා තියෙන්නේ රුපියල් මෙච්චරයි කියලාද? එහෙම නැත්නම් රුපියල් 1000 ඒවා මෙච්චරයි කියලාද? එහෙමත් නැත්නම් රුපියල් මිලියනයේ ඒවා මෙච්චරයි කියලාද මේ කියලා තියෙන්නේ කියලා ඔයා බලන්න ඕනේ. දැන් මේකේ නම් මේ දීලා තියෙන්නේ 1000 ගුණාකාර වලින්. 1000 ඒවා කොච්චරද කියලා තමයි මේ දීලා තියෙන්නේ. ඒක නිසා මෙතන මේ මිලියන ගණන් වලින් දක්වලා තියෙන හැම සංඛ්‍යාවක්ම අපි කියවන්න ඕනේ බිලියන ගණන් විදියට. හරි. දැන් මේ බැලන්ස් ෂීට් එකේ ඇසෙට්ස්, එහෙම නැත්නම් වත්කම් ගැන කතා කරමුකෝ. මෙතන මේ පේනවා වගේ මේ ඇසෙට්ස් කියන එක දෙකකට කඩා ගන්න පුළුවන්. එකක් තමයි කරන්ට් ඇසෙට්ස්, අනිත් එක තමයි ලොන්ග් ටර්ම් ඇසෙට්ස්. මේ කරන්ට් ඇසෙට්ස් කියලා කියන්නේ ඉදිරි අවුරුද්දක කාලය ඇතුළත මුදල් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙන ඇසෙට්ස් වලට. මෙතන මේ කරන්ට් කියන එකෙන් අදහස් වෙන්නේ ඊළඟ මාස 12 ගැන කියන එක ඔළුවේ තියාගන්න. එතකොට ලොන්ග් ටර්ම් ඇසෙට්ස් කියලා කියන්නේ මාස 12කට වැඩි කාලයකදී මුදල් කර ගැනීමට බලාපොරොත්තු වෙන ඇසෙට්ස් වලට. ඒක මාස 13ක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වසර ගණනාවක් වෙන්නත් පුළුවන්. හරි, අපි දැන් කරන්ට් ඇසෙට්ස් යටතේ දක්වලා තියෙන්නේ මොනවද කියලා බලමු. ඉස්සෙල්ලම තියෙන්නේ කෑෂ් ඇන්ඩ් කෑෂ් ඉක්විවලන්ට්ස් කියන එකයි. ඒ කියන්නේ මුදල් සහ මුදල් වලට සමාන වස්තු වලට. එයින් අදහස් වෙන්නේ මේ සමාගමේ බැංකු ගිණුමේ දාලා තියෙන මුදල් ප්‍රමාණය. එහෙම නැත්නම් මනි මාකට් ෆන්ඩ් එකක දාලා තියෙන මුදල් ප්‍රමාණය තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මෙතන තියෙන්නේ සමාගමට ඉතා ඉක්මනටම මුදල් විදියට ඕන වෙලාවක අතර ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය. ඕන වෙලාවක ඕන හදිස්සියකදී පටස් ගාලා අතර ගන්න පුළුවන් මුදල් ටික තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් කියන එකයි. ඒ කියන්නේ කෙටි කාලීන ආයෝජනය. මේ ආයෝජනවල තියෙන මුදල් ඉතා ඉක්මනින්ම මුදල් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම සමාගම මේ ආයෝජන ඉදිරි මාස 12ක කාලය ඇතුළත මුදල් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේක 1 year current asset එක. ඒ කියන්නේ එක් අවුරුදු වත්කම. ඊළඟට තියෙන්නේ net receivables කියන එකයි.
රිසිවබල්ස් කියලා කියන්නේ සමාගමට කොච්චර මුදල් ලැබෙන්න තියෙනවද කියන එකයි. උදාහරණයක් විදියට හිතන්නකෝ මේක බිස්කට් නිපදවන සමාගමක් කියලා. ඉතින් මේ නිෂ්පාදනය කරපු බිස්කට් ටික කඩවල් වලට දාගෙන යනවා. ඊට පස්සේ දවස් 60ක් එහෙම නැත්නම් මාස 2කට පස්සේ තමයි මේ විකුණපු බිස්කට් වලට සල්ලි ඉල්ල ගන්න යන්නේ. ඒ කියන්නේ මේ බිස්කට් ටික කඩේට දාලා තියෙන්නේ ණයට. මේ බිස්කට් වලට අදාළ මුදල් කඩහිමියා විසින් ගෙවන්නේ බිස්කට් ටික විකුණලා ඉවරුණාට පස්සේ. මේ බිස්කට් එක විකුණන්න සමාගම මේ කඩේට මාස 2ක කාලයක් දෙනවා. ඊට පස්සේ තමයි සමාගමට මේ බිස්කට් වලට අදාළ මුදල් ටික ලැබෙන්නේ. ඒක නිසා තමයි මේවට එන්න තියෙන සල්ලි. එහෙම නැත්නම් රිසීවබල්ස් කියලා කියන්නේ. එතකොට මොකද මෙතන රිසීවබල්ස් කියලා නැතුව net receivables කියලා දාලා තියෙන්නේ? මොකද කිව්වොත් මේ එන්න තියෙන සල්ලි ටික ඔක්කොම නම් සමාගමට ලැබෙන්නේ නැහැ. මොකද සමහර විට මේ දාපු බිස්කට් පැකට් තාම කඩේ විකුණුනේ නැතුව ඉතිරි වෙලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් කඩෙත් වහලා ඒ මුදලාලි හොයාගන්නවත් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කඩේ මුදලාලිත් මැරිලා කඩෙත් වහලා ඒ එන්න තිබුණු සල්ලි කවදාවත් නොලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ මුදලාලිගේ කඩේ පාඩු වෙලා කඩේ වහලා දාලා ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ සමාගමට මේ වගේ Tamanට මුදල් නොලැබෙන්න පුළුවන් අවස්ථාවනුත් සලකලා බලලා සමාගමට කවදාවත් නොලැබේවි කියලා හිතන මුදල් ප්‍රමාණයකුත් අඩු කරලා තමයි මේ එන්න තියෙන මුදල් ප්‍රමාණය දාලා තියෙන්නේ. දැන් මෙතන මේ සමාගමේ එන්න තියෙන මුදල් විදියට දාලා තියෙන්නේ බිලියන 3.613. නමුත් ඇත්තටම සමාගමට එන්න තියෙන මුදල් බිලියන 3.8ක් වෙන්න පුළුවන්. නමුත් සමාගම හිතනවා නැහැ මේ බිලියන 3.8ම අපිට ලැබෙන එකක් නැහැ. බිලියන 3.6ක් විතර තමයි ලැබෙන්නේ කියලා අර නොලැබී යන්න පුළුවන් කියලා හිතන මිලියන 200ක මුදල් ප්‍රමාණය අඩු කරලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අන්න එහෙම නොලැබෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය අඩු කරලා මෙතන සඳහන් කරන නිසා තමයි මෙතන receivables කියලා නැතුව net receivables කියලා දාලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ inventory කියන එකයි. ඒ කියන්නේ ඉදිරි මාස 12ක කාල සීමාව ඇතුළත විකිණීමට බලාපොරොත්තුවෙන් සමාගම තබාගෙන තියෙන භාණ්ඩ හා අමුද්‍රව්‍ය තොගයේ වටිනාකම. මේකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරලා විකුණන්න තියෙන භාණ්ඩවල වටිනාකම විතරක් නෙවෙයි. ඒකට අමුද්‍රව්‍ය වල වටිනාකම වගේම බාගෙට වැඩ ඉවර කරපු භාණ්ඩවල වටිනාකමත් එකතු වෙනවා. උදාහරණයක් විදියට ටයර් නිෂ්පාදනය කරන සමාගමක් ගත්තොත් ඒ සමාගමේ ඉන්වෙන්ටරි වලට ඉදිරි මාස 12 ඇතුළත විකුණන්න බලාපොරොත්තු වෙන නිෂ්පාදිත ටයර් වල වටිනාකම දැනට බාගෙට වැඩ ඉවර කරලා තියෙන ටයර් වල වටිනාකම වගේම ඉදිරි වසර සඳහා තවත් නිෂ්පාදනය කරන්න ඕනේ ටයර් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වල වටිනාකමත් ඇතුළත් වෙනවා. ඊළඟට තියෙන්නේ other current assets කියන එකයි. ඉහත කතා කරපු කාණ්ඩවලට අයිති නැති කරන්ට් ඇසෙට්ස් ප්‍රමාණය තමයි මෙතන සඳහන් වෙන්නේ. මෙතන යම් කිසි මුදලක් සඳහන් කරලා තියෙනවා නම් මේ other current assets කියලා එයාලා සඳහන් කරලා තියෙන්නේ මොනවද කියලා බලාගන්න අපිට ෆුට්නෝට් එක. එහෙම නැත්නම් පසු සටහන බලන්න වෙනවා. දැන් මේ සමාගමේ ෆුට්නෝට් එකේ තියෙන විදියට නම් මෙතන සඳහන් කරලා තියෙන්නේ සමාගම විසින් ඉදිරි වසර සඳහා ගෙවන්න ඕනේ සමහර ගෙවීම් කලින්ම ගෙවලා තියෙනවා. ඒ වගේ වටිනාකම තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් ගෙවන ලද වියදම්. එහෙම නැත්නම් prepaid expenses තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ total current assets කියන එකයි. මේ ඉහත current assets යටතේ දක්වපු සියලුම assets වල වටිනාකම් වල මුළු එකතුව තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ long term investment කියන එකයි. ඒ කියන්නේ දිගුකාලීන ආයෝජනයන් කියන එකයි. මේ සමාගමේ නම් long term investment යටතේ කිසිම මුදලක් සඳහන් කරලා නැහැ. එතකොට මේ long term investment එකක් එහෙම නැත්නම් දිගුකාලීන ආයෝජනයක් කියන්නේ මොකක්ද? සමාගම විසින් වසරකට වඩා කාලයක් මේක සමහර විට සමාගමේ ජීවිත කාලයේම උනත් තියාගෙන ඉන්න කැමති ආයෝජනයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වෙනත් සමාගමක කොටස්වල ආයෝජනය කරපුවා, බැඳුම් කරවල ආයෝජනය කරපුවා, එහෙම නැත්නම් ගොඩනැගිලි ඉඩම් වගේ රියල් ස්ටේට් වල ආයෝජනය කරපුවා. මේ වගේ වසරකට වඩා වැඩි කාලයක් සමාගම විසින් තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙන ආයෝජන තමයි මේ long term investment කියලා කියන්නේ. ඊළඟට තියෙන්නේ property, plant and equipment කියන එකයි. මේකම තමයි කෙටි නමකින් PP&E කියලා හඳුන්වන්නේ. property කියලා කියන්නේ දේපල වලට, plant කියන්නේ කම්හලට, equipments කියන්නේ උපකරණ වලට. මේවට tangible fixed assets කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ස්පර්ශ ස්ථාවර වත්කම්. මෙතන සඳහන් වෙන වත්කම් අපිට අල්ලලා බලන්න පුළුවන්. ඒ වගේම මේවා සමාගමේ ව්‍යාපාර කටයුතු වලදී භාවිතා කරනවා.
අන්න ඒ විදියට මේ වත්කම් සමාගමේ ව්‍යාපාර කටයුතු වලට යොදා ගන්න නිසා තමයි අපි කලින් සඳහන් කරපු long term investment වලින් මේක වෙනස් වෙන්නේ. මේ වත්කම් වලට ඉඩම්, ගොඩනැගිලි, මැෂින්, වාහන වගේ ව්‍යාපාර කටයුතු වලට යොදා ගන්න දේවල් තමයි අයත් වෙන්නේ. මේ සමාගමේ නම් මේ සඳහා බිලියන 4.1ක වටිනාකමක් සඳහන් කරලා තියෙනවා. මේක ව්‍යාපාරයේ විශාලත්වය අනුව වෙනස් වෙන්න පුළුවන් දෙයක්. මෙතනදී අපි සලකලා බලන්න ඕනේ මේක අදාළ සමාගමේ විශාලත්වයත් එක්ක සාධාරණ අගයකද තියෙන්නේ කියලා. පහුගිය කාර්තු එක බැලුවම ඔයාලට පේනවා ඇති මෙතන මේවයි වටිනාකම බොහොම හෙමින් තමයි වර්ධනය වෙලා තියෙන්නේ කියලා. සමහර ව්‍යාපාරවල මේ PP&E අගය ඉතා විශාල අගයක් වෙන්න පුළුවන්. අපි ඒ වගේ ව්‍යාපාරවලට තමයි කැපිටල් ඉන්ටෙන්සිව් බිස්නස් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට විශාල ප්‍රාග්ධනයක්. එහෙම නැත්නම් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ලේබර් කොස්ට්. එහෙම නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය කම්කරු ශ්‍රමයට වඩා ඉතා විශාල ලෙස ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය වත්කම් ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩි නම් අපි ඒ වගේ ව්‍යාපාරයකට තමයි කැපිටල් ඉන්ටෙන්සිව් බිස්නස් එකක් කියලා කියන්නේ. මේකට හොඳ උදාහරණයක් තමයි ගුවන් යානා සමාගම්. මොකද කිව්වොත් ගුවන් යානා සමාගම් වලට අවශ්‍ය කම්කරු ශ්‍රමය මිලදී ගන්න යන වියදමට වඩා ඒ සමාගමේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවශ්‍ය ගොඩනැගිලි, වාහන, උපකරණ, කර්මාන්ත ශාලා වගේ ඇසෙට්ස් එහෙම නැත්නම් වත්කම් වලට සමාගමට ඉතා විශාල මුදලක් දරන්න වෙනවා. මේකේ එක හොඳකුත් තියෙනවා. මොකද කිව්වොත් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හැමෝටම බෑ. ඒ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රාග්ධනයේ විදියට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒ වගේ විශාල ප්‍රමාණයක් මුදල් තියෙන අයට විතරයි මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒක නිසා මේ වගේ ව්‍යාපාරයකට ඉන්න තරගකරුවන් ප්‍රමාණය සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. ඊළඟට තියෙන්නේ ගුඩ්විල් එකයි. අපි මේ ගුඩ්විල් එක කියන්නේ මොකක්ද කියලා උදාහරණයකින් පැහැදිලි කරගමු. ගුඩ්විල් කියන එක දකින්න ලැබෙන්නේ සමාගමක් විසින් තවත් සමාගමක් මිලදී ගැනීමේදී. උදාහරණයක් විදියට හිතන්න X කියන සමාගම Y කියන සමාගම මිලදී ගන්නවා කියලා. ඉතින් මේ Y කියන ව්‍යාපාරයේත් assets සහ liabilities එහෙම නැත්නම් වත්කම් සහ වගකීම් කියන දෙකම තියෙනවා. මේ liabilities එහෙම නැත්නම් වගකීම් කියලා කියන්නේ ණයක් වගේ දෙයකට. ඒ කියන්නේ අපිට ඒ සඳහා මුදල් ගෙවන්න වෙනවා. අපි හිතමු X කියන සමාගම Y කියන සමාගම මිලදී ගන්න කෝටි 100ක මුදලක් ගෙවුවා කියලා. ඒ වගේම අපි හිතමු මේ මිලදී ගන්න යන ව්‍යාපාරයේ කෝටි 90ක වත්කම් සහ කෝටි 10ක වගකීම් තියෙනවා කියලා. මේ වගකීම් කියලා කියන්නේ හරියට ණයක් වගේ අපිට ගෙවන්න තියෙන මුදලක් නිසා ඇත්තටම මේ ව්‍යාපාරය වටින්නේ කෝටි 90න් කෝටි 10ක් අඩු කළාම එන කෝටි 80යි. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ වටිනාකම රුපියල් කෝටි 80යි. නමුත් Y ව්‍යාපාරයේ මිලදී ගන්න කෝටි 100ක මුදලක් එක් සමාගම විසින් ගෙවනවා. ඇයි මෙහෙම වැඩිපුර කෝටි 20ක මුදලක් ගෙවන්නේ? ඒකට හේතුව තමයි සමාගමේ බ්‍රෑන්ඩ් නේම් එක. එහෙම නැත්නම් වෙනද නාමය. අපි දුරකථන ගත්තොත් Apple, Samsung, Huawei කියන්නේ බ්‍රෑන්ඩ් නේම් කීපයක්. අපි බිස්කට් ගත්තොත් Melbourne, Munchie කියන්නේ බ්‍රෑන්ඩ් නේම්ස්. වාහන ගත්තොත් BMW, Benz කියන්නේ බ්‍රෑන්ඩ් නේම්ස්. අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් එකටත් වටිනාකමක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් නේම් එකේ වටිනාකම තමයි මෙන්න මේ ගුඩ්විල් එක. එහෙම නැත්නම් සමාගමේ හොඳ නම විදියට දක්වන්නේ. නමුත් ගිණුම් කරන නීතිය අනුව මේ බ්‍රෑන්ඩ් නේම් එකේ අගය හොයන එක ඉතාමත්ම අමාරු කරන්න බැරි දෙයක්. ඒක නිසා අපි ගුඩ්විල් එක විදියට එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එකේ වටිනාකම විදියට ගන්නේ purchase price එක. එහෙම නැත්නම් සමාගමේ විකුණුම් වටිනාකමින් net asset එක. ඒ කියන්නේ සමාගමේ asset වලින් liabilities අඩු කළාම එන අගේ. මෙන්න මේ net asset එක purchase price එකෙන් අඩු කළාම එන අගේ තමයි අපි goodwill එක විදියට ගන්න. එතකොට දැන් මේ balance sheet එකේ මෙතන goodwill එක විදියට දක්වලා තියෙන්නේ මේ සමාගමේ brand name එකේ වටිනාකමද? නැහැ. මේ තියෙන්නේ මේ සමාගම විසින් ඒකේ brand name එකේ වටිනාකම විදියට දක්වන අගේ. ඒක ඇත්තටම මේ සමාගමේ brand name එකේ වටිනාකමට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් යම්කිසි සමාගමක් මේ සමාගම මිලදී ගන්නවා නම් මේ සමාගමේ net asset value එකට අමතරව මෙතන මේ goodwill එකේ දක්වලා තියෙන මුදලත් අමතරව ගෙවන්න සිද්ධ වෙනවා. හරි, ඊළඟට තියෙන්නේ intangible assets කියන එකයි. intangible assets කියන්නේ ස්පර්ශීය නොවන වත්කම් වලටයි. ඒ කියන්නේ මේ වත්කම් වර්ගය අපිට අල්ලන්න පුළුවන් වත්කම් නෙමෙයි. අපි ගොඩ නැගිල්ල මැෂින් එකක් වගේ ගත්තොත් ඒක අපිට අල්ලන්න පුළුවන්. එහෙම අල්ලන්න පුළුවන් ඒවා තමයි අපි tangible asset කියලා කියන්නේ. එහෙම අල්ලන්න බැරි ඒවට තමයි intangible assets කියලා කියන්නේ. නමුත් මේ අල්ලන්න බැරි intangible assets පවා සමාගමේ ආදායම වැඩි කරන්න උදව් වෙනවා.
මේවට උදාහරණ විදියට පේටන් බලපත්‍ර, ට්‍රේඩ් මාක්ස් එහෙම නැත්නම් වෙළඳ සලකුණු, කොපිරයිට් එහෙම නැත්නම් කතෘ හිමිකම වගේ දේවල් දක්වන්න පුළුවන්. මේ වගේ දේවල් අල්ලන්න බැහැ. නමුත් මේවයින් සමාගමට ආදායමක් ලැබෙනවා. මේකත් හරියට ගුඩ්විල් එක වගේම දෙයක්. මොකද කිව්වොත් ගිණුම් කරන නීතිවලට අනුව සමාගමකට බැහැ හරියටම ගුඩ්විල් එකවත් ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් වලවත් අගය කීයද කියලා හරියටම කියන්න. නමුත් බැලන්ස් ෂීට් එකේ සමාගමක් ඒවා මේ විදියට දක්වනවා. මේක නිසා තමයි දී ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොතේ කතෘ බෙන්ජමින් ග්‍රැහැම් පවසන්නේ මේක හරියටම මසට විකුණන හරකෙක්ට බර කිරන්න කලින් වතුර දෙනවා වගේ වැඩක් කියලා. එතකොට බර කිරද්දී අන්තිමට මස්වලට අමතරව වතුරවල බරටත් අපිට ගෙවන්න වෙලා තියෙනවා. මේ ගුඩ්විල් එක සහ ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් කියන්නේත් අන්න ඒ වගේ මසට විකුණන හරකට බර කිරන්න කලින් දෙන වතුර වගේ දෙයක්. මොකද කිව්වොත් සමාගමට මේවායේ නියම වටිනාකමට වඩා වැඩි අගයක් මේ බැලන්ස් ෂීට් එකක දක්වන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට හිතන්නකෝ මේ සමාගමට පේටන්ට් බලපත්‍රයක් තියෙනවා කියලා. ඒකෙන් ආදායමක් ලැබෙනවා නම් ඒක මෙතන සඳහන් නොකර ඉන්කම් ස්ටේට්මන්ට් එකේ ආදායමක් විදියට සඳහන් කරන්න පුළුවන්. නමුත් ට්‍රේඩ් මාක්ස් වගේ දෙයක් නම් මේ සමාගම මිලදී ගත්තොත් අන්න ඒ වගේ දෙයක් මෙතන ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් යටතේ දක්වන්න පුළුවන්. හිතන්නකෝ මේ ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් වල දීලා තියෙන අගය වසරකට මිලියන 10 බැගින් අඩු වෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් සමාගමට හිමි පේටන්ට් බලපත්‍රවල වළංගු කාලය අවසන් වීමේදී වගේ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කාලයත් එක්ක යම් වත්කමක එහෙම නැත්නම් ඇසෙට් එකක අගය එන්නම අඩුවීමට තමයි අපි ඇමොටයිසේෂන් කියලා කියන්නේ. අපි අල්ලන්න පුළුවන් ටැන්ජිබල් ඇසෙට්ස් වල වටිනාකම කාලයත් එක්ක අඩු වෙනවා නම් ඒක ඩිප්‍රිසියේෂන් කියලා කියනවා. අල්ලන්න බැරි ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් වල වටිනාකම අඩු වෙනවා නම් අපි ඒක ඇමොටයිසේෂන් කියලා කියනවා. උදාහරණයක් විදියට ඉන්ටෙන්ජිබල් ඇසෙට් එකක් වන පේටන්ට් බලපත්‍රවල වළංගු කාලය අවසන් වීමේදී ඒ ඇසෙට් එකේ වටිනාකම අඩු වෙනවා වගේම ටැන්ජිබල් ඇසෙට් එකක් වෙන මැෂින් හරි එහෙම නැත්නම් වාහන හරි කාලයත් එක්ක පරණ වෙනකොට වටිනාකම අඩු වෙනවා. අන්න ඒ වගේ යම්කිසි ඉන්ටෙන්ජිබල් ඇසෙට් වල වටිනාකම අඩු වෙනවා නම් අපිට ඒක මේ ඇකියුමුලේටඩ් ඇමොටයිසේෂන් එක යටතේ බලා ගන්න පුළුවන්. මේකට අපි සිංහලෙන් කියනවා සමුච්චිත ක්‍රමක්ෂය කියලා. ඒ කියන්නේ කාලයත් එක්ක වටිනාකම අඩු වුණු ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් වල එකතුව තමයි මෙතන දැක්වෙන්නේ. අපිට මේ ඉන්ටෙන්ජිබල් ඇසෙට්ස් වගේම මෙතන ඇකියුමුලේටඩ් ඇමොටයිසේෂන් වල සඳහන් කරලා තියෙන්නේ මොනවා ගැනද කියලා දැනගන්න ඕනේ නම් අපිට මේ බැලන්ස් ෂීට් එකේ ෆුට් නෝට් එක එහෙම නැත්නම් පසුසටහන බලන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අද ඇසෙට්ස් කියන එකයි. ඒ කියන්නේ ඉහත සඳහන් කරන ලද ඇසෙට්ස් ගොඩවල් වලට වැටෙන්නේ නැති ඇසෙට් එකක් තියෙනවා නම් ඒක මෙතන තමයි සඳහන් කරන්න ඕනේ. ඊළඟට තියෙන්නේ ඩිෆර්ඩ් ලොන්గ్ ටර්ම් ඇසෙට් චාර්ජස් කියන එකයි. ඒ කියන්නේ කල් දැමුවොත් දිගු කාලීන වත්කම් ගාස්තු කියන එකයි. මේක ප්‍රීපේඩ් එක්ස්පෙන්සස් කියන එකට ගොඩක් දුරට සමාන වෙනවා. ඒ කියන්නේ කලින් ගෙවූ වියදම් වලට ගොඩක් දුරට සමාන වෙනවා. දැන් මේ සමාගමේ නම් මෙතන ඩිෆර්ඩ් ලොන්గ్ ටර්ම් ඇසෙට්ස් චාර්ජස් විදියට දක්වලා තියෙන්නේ ඩිෆර්ඩ් ටැක්සස්. ඒ කියන්නේ කල් දැමූ බදු. බොහෝ විට ටැක්ස් ඇසෙට්ස් එහෙම නැත්නම් ටැක්ස් බෙනිෆිට්ස් තමයි මෙතන දැක්වෙන්නේ. ඒ කියන්නේ කලින් ගෙවූ බදු තමයි මෙතන බොහෝ විට දැක්වෙන්නේ. කොටින්ම කියනවනම් සමාගම යම් මුදලක් අයින් කරලා තියාගන්නවා අනාගත බදු ගෙවීම් වලට. මේ බදු ගෙවීම් මාස 12කට පස්සේ කරන ඉදිරි වසරවල බදු ගෙවීම් සඳහා වෙන්න ඕනේ. මොකද අපි මෙතන කතා කරන්නේ දිගු කාලින එහෙම නැත්නම් long term assets ගැනනේ. මේ අරන් තියපු මුදල් භාවිතා කරන්නේ ඉදිරි මාස 12ක කාලය සඳහා බදු ගෙවීම් වලට නම් අන්න ඒක කෙටි කාලින එහෙම නැත්නම් current asset එකක් වෙනවා. ඊළඟට තියෙන්නේ total asset කියන එකයි. ඒ කියන්නේ කලින් සඳහන් කරපු සියලුම asset වර්ගවල එකතුව තමයි මෙතන දැක්වෙන්නේ. ඊළඟට අපි liabilities එහෙම නැත්නම් වගකීම් ගැන කතා කරමු. liabilities කියලා කියන්නේ සමාගමට ගෙවන්න තියෙන ණයවලට. මේ යටතේ මුලින්ම තියෙන්නේ accounts payable කියන එකයි. මේක අපි assets යටතේ කතා කරපු account receivables. ඒ කියන්නේ එන්න තියෙන මුදල් කියන එකේ අනිත් පැත්ත. ඒ අනුව account payable කියලා කියන්නේ සමාගම විසින් දෙන්න තියෙන මුදල්. ඒ කියන්නේ සමාගමට ගෙවන්න තියෙන බිල්පත්වල මුළු වගය. මේක ඉදිරි මාස 12 ඇතුළත ගෙවලා ඉවර කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දින 60ක් ඇතුළත වගේ මේ ගෙවීම් සම්පූර්ණ කරනවා. දැන් මේ සමාගමේ පහුගිය කාර්තුවල විස්තර එක්ක බැලුවම සාමාන්‍යයෙන් මේ අගේ නියත වගේ තමයි පවතින්නේ. බිලියන 5ක විතර අගයක් තමයි මේ හැම කාර්තුවකම සමාගමට ගෙවන්න තියෙනවා කියලා සඳහන් කරන්නේ. බැරි වෙලාවත් මේ බිලියන 5.5ක් කියලා තියෙන මේ අගය බිලියන 10ක් විතර වුණා නම් මොකද කරන්නේ? අන්න එතකොට අපිට සමාගමේ අනාගතය පිළිබඳව රතු නිවේදනයක් විදියට ඒක ගන්න පුළුවන්.
මොකද සමාගමට ගෙවන්න තියෙන බිල් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාගමේ ආදායමේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒක නිසා මේ account payable වල හදිසි විශාල වැඩිවීමක් තියෙනවද කියලා ඔයාලා බලන්න ඕනේ. එහෙම තියෙනවනම් ඒකට හේතුව හොයලා බලලා සමාගම මොකක් හරි ලොකු අවුලක ඉන්නවනම් කොටස් ටික විකුණලා දාලා පැත්තකට වෙන එක ඇඟට ගුණයි. එහෙම නැතුව මෙයාගේ සාමාන්‍ය නියතව වගේ තියෙනවනම් ඒක සමාගමේ හොඳ ලක්ෂණයක් විදියට ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ short/current long term debt කියන එකයි. ඒ කියන්නේ ඉදිරි මාස 12ක කාලය ඇතුළත ගෙවන්න තියෙන ණය ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතකොට මොකද්ද මේ long term debt එහෙම නැත්නම් දිගු කාලීන ණය කියලා එකක් තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ සමාගම ලබාගෙන තියෙන දිගු කාලීන ණය වලින් ඉදිරි මාස 12ක කාලය ඇතුළත නැවත ගෙවිය යුතු මුදලත් මෙතන මේ සඳහන් කරලා තියෙන අගයට ඇතුළත් වෙනවා කියන එකයි. ඊට පස්සේ තියෙන්නේ other current liabilities කියන එකයි. අපිට ඒ මොනවද කියලා බලන්න ඕනේ නම් footnote එක බලන්න වෙනවා. ඊළඟට තියෙන්නේ total current liabilities කියන එකයි. current liabilities යටතේ සඳහන් කරපු දේවල් වල මුළු එකතුව තමයි මෙතනදී දැක්වෙන්නේ. ඒ වගේම මේ total current liabilities කියන එක total current assets එක සසඳන එක වඩා හොඳයි. සාමාන්‍යයෙන් මේ current assets කියන එක current liabilities වලට වඩා වැඩි අගයක් තමයි පෙන්වන්නේ. total current liabilities වලට වඩා total current assets වල අගය සැලකිය යුතු තරම් ඉහළ අගයක් ගන්න එක තමයි වඩා හොඳ. ඊළඟට අපි බලමු long term debt කියන එක. ඒ කියන්නේ දිගු කාලීන ණය කියන එකයි. මේ යටතේ දැක්වෙන්නේ සමාගම විසින් නිකුත් කරලා තියෙන බැඳුම් කර සහ ලබාගෙන තියෙන දිගු කාලීන ණයවල එකතුවයි. මේ සමාගමේ පහුගිය කාර්තු සමග සංසන්දනය කරලා බැලුවොත් මේ දිගු කාලීන ණය කියන එක නියත අගයක් වගේ තමයි තියෙන්නේ. අපිට වාර්ෂික වාර්තාවේ බැලන්ස් ෂීට් එක බැලුවොත් අපිට පේනවා මේ දිගු කාලීන ණයත් එන්නෙන්නම වැඩි වෙලා තියෙනවා කියලා. නමුත් ඊට සමගාමීව සමාගමේ ඉපීම් සහ වත්කම් කියන දෙකත් වර්ධනය වෙලා තියෙන නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් සමාගමේ ඉපීම් සහ වත්කම් වර්ධනයක් නැතුව මේ දිගු කාලීන ණය කියන එක විතරක් වැඩි වෙනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඊට පස්සේ තියෙන්නේ other liabilities කියන එකයි. ඉහත සඳහන් කරපු කාණ්ඩවලට අයත් නොවන liabilities තියෙනවා නම් අන්න ඒව තමයි මෙතන සඳහන් කරන්න ඕනේ. එහෙම අගයක් සඳහන් කරලා තියෙනවා නම් අපිට නැවතත් footnote එක බලන්න වෙනවා ඒවා මොනවද කියලා දැනගන්න. ඊළඟට තියෙන්නේ deferred long term liability charges කියන එකයි. ඒ කියන්නේ කල් දැමූ දිගු කාලීන වගකීම් ගාස්තු කියන එකයි. මේක තනිකරම අපි කලින් කතා කරපු deferred long term assets කියන එකේ අනිත් පැත්ත. ඒකෙන් අදහස් වෙන්නේ ඉදිරි මාස 12ට පස්සේ ගෙවන්න තියෙන මුදල් ගැන. එහෙම නැත්නම් ණය ගැන. මේක බොහෝ විට බදු මුදල් වෙන්න පුළුවන්. ඉතින් ඒ මුදල් ගෙවන්න තව අවුරුද්දක කාලයක් තියෙන නිසා සමාගමට ඒ මුදල් වලින් මේ වසර තුල ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන අවුරුද්දකට පස්සේ නැවත ගෙවීමට හැකියාව තියෙනවා. ඊළඟට තියෙන්නේ minority interest කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ සමාගමට අයිති ව්‍යාපාරයක කොටස් ගැන. දැන් මේ සමාගමේ නම් මෙතන මොකුත් සඳහන් කරලා නැහැ. කොහොම වුණත් අපි හිතමුකෝ X කියන සමාගම Y කියන සමාගමේ ව්‍යාපාරයෙන් 180ක කොටසක් මිලදී ගත්තා කියලා. දැන් මෙහෙම වෙන ව්‍යාපාරයක 180ක් වගේ ලොකු කොටසක් මිලදී ගත්තම Y කියන සමාගමේ financial reports එහෙම නැත්නම් මූල්‍යමය ප්‍රකාශවල සඳහන් වන තොරතුරු 100%ක්ම X කියන සමාගමේ මූල්‍ය ප්‍රකාශවලත් සඳහන් කරනවා. මොකද Y කියන සමාගම අයිති X කියන සමාගමටනේ. ඒ නිසා Y කියන සමාගමේ සියලුම මූල්‍යමය වාර්තාවල තොරතුරු X කියන සමාගමේ මූල්‍ය වාර්තාවලත් සඳහන් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ financial statement වලට consolidated financial statement කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ. නමුත් මෙතනදී X කියන සමාගමට අයිති Y කියන සමාගමෙන් 180ක කොටසක් විතරයි. 120ක් අයිති නැහැ. මෙන්න මේ අයිති නැති 120 බැලන්ස් ෂීට් එකක සඳහන් කරන්නේ මෙන්න මේ minority interest කියන එක යටතේ. ඔයා කියවන බැලන්ස් ෂීට් එකක මෙහෙම minority interest එක යටතේ කිසියම් සංඛ්‍යාවක් සඳහන් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම footnote එක එහෙම නැත්නම් පසු සටහන බලලා අවබෝධ කරගන්න ඒ මොනවද කියලා. මොකද කිව්වොත් මේ minority interest එක ගණනය කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒකට තවත් සමාගමක් මේ සමාගමට කොච්චර අයිතිද කියන එක. එහෙම නැත්නම් මේ සමාගමට තවත් සමාගමකට කොච්චර ඉන්ෆ්ලුවන්ස් එකක් එහෙම නැත්නම් බලපෑමක් කරන්න පුළුවන්ද කියන එක වගේ ගොඩක් රූල්ස් එහෙම නැත්නම් නීති සහ තවත් සියුම් කාරණා ගොඩක් ඒ සම්බන්ධව තියෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම footnote එක කියවලා ඒව තේරුම් ගන්න ඕනේ. ඊළඟට තියෙන්නේ negative goodwill කියන එකයි. මේක තනිකරම goodwill කියන එකේ අනිත් පැත්ත තමයි පෙන්වන්නේ. උදාහරණයක් විදියට හිතන්නකෝ X කියන සමාගම Y කියන සමාගම. Y සමාගමේ net tangible assets වලට වඩා අඩු මිලකට මිලදී ගන්නවා කියලා. අන්න එතකොට ඒ අඩුවෙන් ගෙවපු ගාණ තමයි මෙතන negative goodwill එක යටතේ දක්වන්නේ.
සරලවම මේකෙන් අදහස් වෙන්නේ යම් සමාගමක් තවත් සමාගමක් හොඳ වාසිදායක මිලකට මිලදී ගත්තා කියන එකයි. ඊළඟට තියෙන්නේ total liabilities කියන එකයි. මේ liabilities යටතේ කතා කරපු හැම දෙයකම එකතුව තමයි මෙතන දැක්වෙන්නේ. ඔයාට මෙතන එන total liabilities කියන එක total assets එකත් එක්ක සසඳලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් total assets කියන එක total liabilities වගේ දෙගුණයක් විතර තියෙනවා නම් ඒක සමාගමේ හොඳ ලක්ෂණයක්. ඊළඟට තියෙන්නේ shareholders equity කියන එකයි. ඒ කියන්නේ කොටස් හිමියන්ගේ එහෙම නැත්නම් ආයෝජකයින්ගේ කොටස් කියන එක. මේ සමාගම warrants හෝ preferred shares නිකුත් කරලා තියෙනවා නම් අපිට ඒ ගැනත් මෙතන සඳහන් කරලා තියෙනවා දැක ගන්න පුළුවන්. නමුත් මේ සමාගමට තියෙන්නේ common stocks. එහෙම නැත්නම් සාමාන්‍ය කොටස් විතරක් නිසා අපිට ඒක විතරයි දැක ගන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් සමාගම් වල මේ common stock කියන එක විතරයි දකින්න ලැබෙන්නේ. දැන් මෙතන common stock කියන තැන දක්වලා තියෙන්නේ අදාළ සමාගම කොපමණ කොටස් ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද කියන එකයි. මේ සමාගමේ නම් කොටස් මිලියන 3ක් නිකුත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අපි හිතමුකෝ මේ සමාගමේ කොටසක් ගනුදෙනු වෙන්නේ රුපියල් 50කට කියලා. එතකොට මේ සමාගම අලුතෙන් කොටස් 1000ක් වෙළඳපොළට නිකුත් කළොත් සමාගමට රුපියල් 50000ක් මුදල් විදියට ලැබෙනවා. මෙතනදී අපිට වැදගත් වෙන තවත් අගයක් තියෙනවා. ඒ තමයි පා වැලියු එක. මේ පා වැලියු එක කියලා කියන්නේ දැනට සමාගම නිකුත් කරලා තියෙන කොටස් සංඛ්‍යාවත් එක්ක බැඳී පවතින අගයකට. අපි මේක ශත 1යි කියලා හිතමුකෝ. එතකොට අලුතින් නිකුත් කරන කොටස් ගණන වෙන කොටස් 1000 පා වැලියු එකෙන්. ඒ කියන්නේ ශත 1ෙන් වැඩි කළාම රුපියල් 10ක් ලැබෙනවා. අපි කලින් කිව්වනේ රුපියල් 50 ගානේ කොටස් 1000ක් අලුතින් නිකුත් කළාම සමාගමට රුපියල් 50000ක් ලැබෙනවා කියලා. දැන් මේක බැලන්ස් ෂීට් එකක දාලා බැලන්ස් කරන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට බැලන්ස් ෂීට් එකේ ඇසෙට්ස් පැත්තේ මේ ලැබුණු රුපියල් 50000 කෑෂ් විදියට දක්වනවා. ඊට පස්සේ ලයබිලිටි පැත්තේ තියෙන ඉක්විටි එකට අපි කොටස් ගණන පා වැලියු එකෙන් වැඩි කළාම එන අගය දානවා. ඒ කියන්නේ 1000 ශත 1ෙන් වැඩි කරාම එන රුපියල් 10 තමයි මේ ඉක්විටි එකට වැටෙන්නේ. ඊට පස්සේ liabilities විදියට දක්වන්නේ 50000න් රුපියල් 10ක් අඩු වුණාම ඉතුරු වෙන 49990. අන්න ඒ 49990 කියන අගය සඳහන් වෙන්න ඕනේ මෙන්න මේ capital surplus කියන තැන. ඊළඟට තියෙන්නේ retained earning කියන එකයි. ඒ කියන්නේ රඳවාගත් ඉපයුම්. මේකෙන් අදහස් වෙන්නේ සමාගම dividend ලබා දුන්නට පස්සේ සමාගමේ ඉතුරු වෙන උපයාගත් ලාභ ප්‍රමාණය. එහෙමත් නැත්නම් dividend ලබා නොදී සමාගමේ ඉතුරු කරගත් ලාභ ප්‍රමාණය. මේ ප්‍රමාණය කාලයත් එක්ක එකතු වෙලා වැඩි වෙන්න ඕනේ. නමුත් එහෙම දිගින් දිගටම වැඩි වෙන්නේ සමාගම දිගින් දිගටම ලාභ ලබන තෙක් පමණ. මේ retained earnings වලින් තව දුරටත් dividend ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා කාලයත් එක්ක තව එකතු වෙලා වැඩි වෙන මුදල සමාගමේ වසරක ලාභයට එහෙම නැත්නම් profit එකටත් වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් මේක කාර්තුමේ වාර්තාවක්නේ. ඔයාට මේ සමාගමේ නම් පහුගිය කාර්තු කිහිපයක් තිස්සේ දිගින් දිගටම මේ මුදල අඩු වෙනවා දකින්න පුළුවන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ සමාගම විසින් නිකුත් කරපු කොටස් මේ මුදල් භාවිතේ නැවත සමාගම විසින්ම මිලදී අරගෙන තියෙනවා. සෑම කාර්තුවක් පාසාම මේ මිලදී ගැනීම සිදු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ මුදල එන්නම අඩු වෙලා තියෙන්නේ. ඔයාට එහෙම පහළ යෑමක් දකින්න ලැබෙනවා නම් ඒකට හේතුව ෆුට්නෝට් එකේ බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ treasury stock කියන එකයි. ඒ කියන්නේ භාණ්ඩාගාර කොටස් කියන එකයි. මේ සමාගමේ නම් මෙතන මොකුත් සඳහන් වෙන්නේ නැහැ. treasury stock එහෙම නැත්නම් භාණ්ඩාගාර කොටස් කියලා කියන්නේ සමාගම විසින් මේ සමාගමේම කොටස් මිලදීගෙන ඒවා සමාගමේ භාණ්ඩාගාර එහෙම නැත්නම් treasury වලම ඉතිරි කරනවා. මෙන්න මේ කොටස් වලට තමයි treasury stock කියන්නේ. මේ කොටස් වලට කිසිම ඡන්ද බලයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිම dividend එකක් ලැබෙන්නේත් නැහැ. නමුත් මේ කොටස් වලට සමාගමේ අයිතියෙන් කොටසක් හිමි වෙනවා. ඊළඟට තියෙන්නේ capital surplus කියන එකයි. මම ඒක කලින් කතා කළානේ. ඒක නිසා ඊළඟට තියෙන අද stockholder equity ගැන කතා කරන්න යමු. ඒ කියන්නේ කලින් stockholder equity යටතේ සඳහන් කරපු කාණ්ඩවලට අයත් නොවන stockholder equity තියෙනවා නම් ඒව තමයි මෙතන සඳහන් කරන්න ඕන. අපිට මේ මොනවද කියලා දැනගන්න නම් footnote එක බලන්න වෙනවා. දැන් මේ සමාගමේ නම් මෙතන ඍණ ගණනක් තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව විදියට footnote එකේ දක්වලා තියෙන්නේ විදේශ මුදල් හුවමාරු කර ගැනීමේදී සිදු වුණු ගෙවීම් විදියට. ඊළඟට තියෙන්නේ total stockholder equity කියන එකයි. ඉහත stockholder equity යටතේ සඳහන් කරපු සියලුම දේවල් වල මුළු එකතුව තමයි මෙතන දක්වන්නේ. අන්තිමට net tangible assets කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ සමාගමේ tangible assets එහෙම නැත්නම් ස්පර්ශීය වත්කම් වලින් intangible assets එහෙම නැත්නම් ස්පර්ශීය නොවන වත්කම් අඩු කළාම ලැබෙන අගයයි. හැම සමාගමක්ම එකිනෙකට වෙනස්. ඒ වගේම එක් රටවල තියෙන නීතිත් වෙනස්. ඒක නිසා ඔයා balance sheet එකක් බලද්දී යම් කිසි අපැහැදිලි තැනක් ඔයාට තියෙනවා නම් ඔයා footnote එක බලලා ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒ වගේම ඔයා සමාගම් දෙකක් මේ විදියට තොරතුරු බලලා සංසන්දනය කරනවා නම් සමාගම් දෙකේම වාර්තා එකම පිළිවෙලකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඒ වාර්තා දෙක ගලපලා තමයි සසඳන්න වෙන්නේ. ආයෝජන සහ ව්‍යාපාර ගැන තව බොහෝ දේ දැනගන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න.